හරි. ආයුබෝවන් පුතලා හැමෝටම. බලන්න පුතේ මම කතා කරන කැහෙනවා කියලා පොඩි හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. හරි. එතකොට ඔයාලත් එක්ක අපි මේ වෙද්දී කතා කරලා ඇති චුම්බක ක්ෂේත්‍රවල මට මතක හැටියට බායුසාවට නියමයේ යෙදීම් වෙනකම් වගේ කතා කරා කියලා තමයි මතක. ඊට පස්සේ ඒක ගණන් ටිකක් හැදුවා වගේ. හරි බලන්න මම ගැටළු ආකාර කීය වෙනකන් කතා කරාද එතන. කවුරුහරි මැසේජ් එකක් දාන්න බලන්න ගැටළු ආකාර කීය වෙනකන් අපි කතා කරලා ඉවරද කියලා. බායුසාවට නියමයේ යටතේ. දෙක වෙනකන් කතා කරානේ. හරි බලන්න ඒකේ මම බයෝසාවන් නියමයේ යෙදීම් සේරම කරලා ඉවරයි නේද? මට දැන් තීරිය ගන්න තියෙන පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ ඉඳන්නේ. තීරිය යන්න තියෙන පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ ඉඳන් නේද? හරි. අද අපි පෘථිවි චුම්බක ක්ෂේත්‍රය ගැන චූට්ටක් කතා කරලා එහෙම ඉස්සරහට යමු. හරි පුතේ. ඒතකොට පෘථිවි චුම්බක ක්ෂේත්‍රය කියන්නේ එකක් පෘථිවි චුම්බක ක්ෂේත්‍රයට අපිට හේතුවක් විදියට යම් දල ආකෘතියකින් විස්තර කරනවා නම් පෘථිවිය තමා වටා භ්‍රමණය වෙද්දී ඒ භ්‍රමණාක්ෂයක් වටා අපි කොහොම භ්‍රමණය වෙනවා කියලා. එතකොට හරි අපි කරන් ගිහින් බලමු. ඔය අවුලක් ගියොත් අපි මාරු කරමු. හරි. එතකොට පෘථිවි චුම්බක ක්ෂේත්‍රය. එතකොට පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේදී අපි මුලින්ම පෘථිවිය මෙන්න මේ විදිහට තමා වටා භ්‍රමණය වෙද්දී පෘථිවිය ඇතුලේ ආරෝපිත අංශු අපිට හිතන්න පුළුවන් පෘථිවිය ඇතුලේ මධ්‍ය ප්‍රදේශයේ ගොඩාක් ලොකු උෂ්ණත්වයක තියෙන නිසා එතන තියෙන ලෝහ පාෂාණ වලින් ඉලෙක්ට්‍රෝන ගැලවිලා ආරෝපිත එතන නැත්තම් ආරෝපිත ඉලෙක්ට්‍රෝන හරි නැත්තම් ආරෝපිත න්‍යෂ්ටි හරි මොනවා හරි තියෙනවා අපි ඉලෙක්ට්‍රෝන කියලා හිතමුකෝ. එතකොට ඒගොල්ලෝ නිසා ඔන්න ඔය වගේ මේ පෘථිවිය කැරකෙන දිශාවට දැන් මේක ඉලෙක්ට්‍රෝන ওই පැත්තට චලිත වෙනවා කියලා හිතුවොත් අනිත් පැත්තට අපිට නිකන් පොඩු ධාරාවක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. පොඩු ධාරාවක් ඇති වෙනවා කියලා. මේක නිකන් සරල ආකෘතියක් මේකම නෙවෙයි හේතුව. හරි. එතකොට ඔන්න ඔය පොඩු ධාරාවන් නිසා අපිට කියන්න පුළුවන් මේ පැත්තට පොඩු ධාරාවක් එනවා නම් මේ පෘථිවි අක්ෂය දිගේ චුම්බක ක්ෂේත්‍රයක් වැඩ කරන්න ඕන. එතකොට අපිට ඔන්න ඔය පෘථිවිය
එතකොට මෙන්න මෙයාගේ පෘථිවි අක්ෂය දණ්ඩ චුම්බකයක් මෙන් ක්‍රියාත්මක වෙලා අපි කියනවා පෘථිවි ගෝලයෙන් මෙන්න මේ වගේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. අර මම පැහැදිලි කරපු විදිහට. මේ තමයි එතකොට දණ්ඩ චුම්බකයක් ආවට චුම්බක ශ්‍රාව රේඛා ව්‍යාප්තියම අපිට මෙතනදී පෙන්න ගන්නට පුළුවන්. ඕක තමයි එතකොට මෙතන තියෙන කතන්දරේ. හරි. එතකොට මේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ අපි දිශාව ගැන පොඩ්ඩක් හිතනවා නම් එතන පුතේ මේ තියෙන්නේ භූගෝලීය උතුරු පැත්ත මේ තියෙන්නේ උත්තර ධ්‍රවය. මේ තියෙන්නේ භූගෝලීය දකුණු හෙවත් දක්ෂිණ ධ්‍රවය. දක්ෂිණ ධ්‍රවය කියලා කියමුකෝ. එතන උත්තර ධ්‍රවය. එතකොට අපි හැමතිස්සෙම උතුර කියන්නේ අපි පෘථිවි ගෝලයේ ඔන්න ඔය උත්තර ධ්‍රවයේ පැත්ත බලන් ඉන්නවා කියන එක තමයි උතුර බලන් ඉන්නවා කියන්නේ. දැන් උදාහරණයක් අපි හිතමුකෝ මෙන්න ළමෙක් එයා උතුර බලාගෙන ඉන්න ළමෙක්. අපි ඉතින් පෘථිවිය උඩ හිටගෙන උතුර බලන් ඉන්න ළමෙක්. එතකොට එයා උතුර බලනවා කියලා. එතකොට එයා උතුර ඔහොම තිරසොස්සේ බැලුවොත් මේ තමයි එයාගේ එතකොට උතුර වෙන්නේ නෝත් එක වෙන්නේ. එතකොට ඔන්න ඔය කියන පෘථිවි චුම්බක ක්ෂේත්‍රය අපි උතුරු දිශාව බලන් ඉද්දී උතුරු දිශාවට යොමුව මෙහෙම චුට්ටක් මදක්ව පහළට තියනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. يعني පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කියන්නේ දැන් භූගෝලීය උතුරු දිහා බලන් හිටියාම ඒ දිශාවට තියෙනවා. නමුත් ඒක පෘථිවිය පැත්තට ඔය වගේ හැරිලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒක නිසා ඔය පෘථිවි චුම්බක ක්ෂේත්‍රයෙන් ඔයාට එකක් පෘථිවි කේන්ද්‍රයේ පැත්තට සහ අනිත් එක මේ භූගෝලීය උතුරු පැත්තට සංරචක දෙකක් කැඩුවේ හැකියි. කේන්ද්‍රයේ පැත්තට තියෙන සංරචකය මම BY කියලා කියන්නම්. ඔයාට උතුරු භූගෝලීය උතුරු පැත්තට තියෙන එක BX කියලා කියනවා. එහෙනම් පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ පුතාලට BY සහ BX කියලා සංරචක දෙකක් දකින්නට පුළුවන්. BX කියන සංරචකය හැමතිස්සෙම භූගෝලීය උතුරු පැත්තට තියෙනවා කියලා තමයි අපි සලකන්නේ. ඒක නිසා තමයි ඔයාලගේ ඔය මාලිමා යන්ත්‍රයේ උතුරු මාලිමා යන්ත්‍රය හැමතිස්සෙම උත්තර ධ්‍රවයේ පැත්තට යොමු වීමත් ඒක උපයෝගී කරගෙන ඔය ඒ කාලේ නාව් කටයුතු වලදී වර්තමානෙත් එහෙමයි අපිට මාර්ග හඳුනා ගැනීමට යන්න ඕන පාර හරියට හඳුනා ගන්න අපිට උපකාරී වෙලා තියෙන්නේ මෙන්න මේ කියන පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ තිරස්සන් රජකය හැමතිස්සෙම මේ ළමයා කොයි පිහිටුමේ හිටියත් ඒක උතුරු පැත්තට යොමුව පැවැත්වීම. හරි. එතකොට ඔයාලට දැන් මෙතනදී ළමෙක් ඇඳලා බැලුවොත් මේ හරියේදී හරි. එතකොට මේ ළමයාගේ ඇස් මට්ටම මේක නම් හරි නේද? දරුගේ තිරස් තියෙන උහාට නෙවෙයි. දරුගේ උතුර ওই පැත්ත. එයාගේ ඇස් මට්ටමින් උතුරු පැත්ත බලනවා. භූගෝලීය උතුරු පැත්ත. එතකොට ආර පේනවා මේ චුම්බක ක්ෂේත්‍රයේ වෙලාවේ උතුරු පැත්තට යොමු වෙලා ටිකක් පහළට සංරචකයක් දෙන විදිහට ඉන්නවා. එහෙනම් මේක ළමයා කොතනද ඉන්නේ කියන එක අදාළ නැහැ. ළමයා කොතන හිටියත් කතාව පොක් කියලා තමයි සලකන්නේ. මේ හරියන ළමෙක් ගත්තත් ওই කතාව කොහොමද තමයි. මෙන්න යාගේ උතුර දැන්. කියන්නේ උතුර කියන එක මත තියාගන්න ළමයා ඉන්න පිහිටුමින් පිහිටුන වෙනස් වෙනවා දැන්. මේ වෙලාවේ යා උතුරු පැත්ත කියලා බලන්න මේ ගෝලේ මේ පැත්ත කියලා දකින්න එයාගේ ඇස් මට්ටම උතුරු පැත්තට යමු වෙන්නේ. හරි? එතකොට මෙන්න වගේ චුම්බක ක්ෂේත්‍රය සමාජයක් දෙනවා. එහෙනම් ළමයා කොයි පිහිටුමින් හිටියත් පෘථිවි චුම්බක ක්ෂේත්‍රය එයාට පේන්නේ හැමතිස්සෙම උතුරු පැත්තට යමු වෙනවා. එතකොට දැන් එනවා මේ උතුරු කියන එකත් මත තියාගන්න ළමයාගේ පිහිටුමත් එක්ක සාපේක්ෂයිනේ.
මේ පැත්ත තමයි පෙන්වන්නේ. එතනටම කියලා යොමු කරන්න බෑ. හරි. ඒ පැත්තට කියලා අපි කොහේ හරි තැනක ඉඳන් උතුර කියලා හැමතිස්සෙම අඳුර ගන්න අපි තිරස්ව උතුර දිහා බලන් ඉන්න රේඛාවනේ නේද උතුර කියලා ගන්න. ඒතකොට දැන් අපි නැගෙනහිරට සාපේක්ෂව බටහිරට සාපේක්ෂව උතුර කියලා තැනක් බලාගෙන ඉන්නවා නම් එතකොට මේ උතුර කියන්නේ හැමතිස්සෙම පුතාලා තේරුම් ගන්න ඕන මොකද්ද? ඒ පැත්තට ගියොත් අපිට භූගෝලීය උතුරු පැත්තට යන්න පුළුවන්. ඒ අදගේ අදහසක් තමයි තියෙන්නේ. හරි. එහෙනම් අපිට ඔන්න පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දැන් ඔබට පැහැදිලි. එයාගේ සංරචන දෙකක් තියෙනවා කියලා පැහැදිලි. ඉතින් අපි ඊටාම සංවේදී චුම්බක ක්ෂේත්‍රාශ්‍රිත පරීක්ෂණ කරද්දී මේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රය ඉතා කුඩා එකක්. නමුත් මෙයාගේ සිදුවන බලපෑම් සංවේදී පරීක්ෂණවලදී සලකන්නට ඕන. නැත්නම් අපිට පරීක්ෂණ නිරර්ථක කරගන්න හම්බෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි පෘථිවි චුම්බක ක්ෂේත්‍රය පරීක්ෂණාත්මකව ගත්ත වැලියු සමහරට වර දෙන්න පුළුවන් ගණන් වලදී දැන් මේවා නිර්දේශී උගන්වන්න කියලා නැහැ. නමුත් ගණන් වලට මේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රය ඈඳලා ගණන් දෙනවා. ඒතකොට යාමි ළමයෙකුට පෘථිවි චුම්බක ක්ෂේත්‍රය කියන්නේ මොකක්ද කියන එක අදහසක් එන්න තමයි අපි මේක ඊටාම සුළුවෙන් දීලා තියෙන්නේ. හරි. එහෙනම් අපි ඔක චුට්ටක් වගේ නෝට් එකකට එකතු කර ගන්න ඕන. පුතාලා නෝට් එකේ ඔන්න ඔය පෙන්වලා තියෙන රූපය දැනටත් මම ඔයාලට දාලා තියෙනවා. නමුත් ඔයාලට වඩා පැහැදිලි රූපයක් පෙන්න ගන්නවා නම් වඩා පැහැදිලිව ওই කතාව පෙන්න ගන්නවා නම් ඊට යටින් පොඩියට මම ඉඩක් දීලා තියෙනවා. හරි. පොඩියට තව චුට්ටක් යටින් දීලා තියෙනවා. එතන ඔබට ওই කතාව ওই ළමයි හැමතැනම අදින්න ඕනේ. එක තැනක ඇඳලා නිකන් පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තව ටිකක් හොඳට පෙන්න ගත්තට කමන්නේ. තව ටිකක් හොඳට පෙන්න ගන්නකො බලන්න. තව චුට්ටක් හොඳට පෙන්න ගන්න බලන්න. පෙන්නලා ඉවරලා මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. නැත්නම් ඉවරට මට හෑන්ඩ් සිග්නල් දෙන්න.
හරි පුතාලා රූපේ ඇඳන් ඉවරයි නම් අපි මුලින්ම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකකට ඉඩ දීලා තියෙනවා පෘථිවි චුම්බක ක්ෂේත්‍රය කියලා. පේලි 3කට පුතාලා එතන ලියන්න යන්න මෙහෙම. ලියන්න භ්‍රමණය වන පෘථිවි ගෝලයේ අභ්‍යන්තරයේ ආරෝපිත අයනද භ්‍රමණාක්ෂය වටා වෘත්ත චලිතයේ යෙදීම නිසා පෘථිවි හරය තුළ පුඩු ධාරා ඇතිවන බවත් පෘථිවි හරය තුළ පුඩු ධාරා ඇතිවන බවත් එම පුඩු ධාරා හේතුවෙන් පහත විස්තර කර ඇති පරිදි පෘථිවිය අවට චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවන බවත් හඳුනාගෙන ඇත. පාත රූපවල පෙන්වා ඇති පරිදි පෘථිවිය අවට චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවන බවත් හඳුනාගෙන ඇත. හරි. දැන් පුතාලා මම ආයේ වෙනම දකුණු පැත්තෙන් නෝට් එක ලියන්න දාලා තියෙනවා පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කියන කතාව යටතේ ලියාගෙන යමු. දකුණු පැත්තෙන් ලියන්න යන්න පෘථිවි අක්ෂය මත දණ්ඩ චුම්බකයක් පවතිනාක් මෙන් ඉහත කී පෘථිවි චුම්බක ක්ෂේත්‍රය ක්‍රියා කරන අතර කියලා කමාවක් දාලා වෙනම ලියන්න එහි දිශාව භූගෝලීය උතුරු දෙසට
ඒ දිශාව භූගෝලීය උතුරු දෙසට හා පෘථිවි කේන්ද්‍රයේ දෙසට BX හා BY සංරචක ඇති කරනසේ ක්‍රියා කරයි. ආයතරවත් දාලා ලියා ගන්න. ඉහත කී භූගෝලීය උතුරු දෙසට යොමු වන චුම්බක ක්ෂේත්‍රයේ BX සංරචකය හේතුවෙන් තිරස්ව තැබූ මාලිමාවක කටුව භූගෝලීය උතුරු දෙසට යොමු වීම දැකිය හැකි අතර එය නාවික කටයුතුවලදී දිශාව හඳුනා ගැනීමට උපකාර කරගනී. උපයෝගී කරගනී. අවසාන පොයින්ට් එක ලියන්න. තවද චුම්බක ක්ෂේත්‍ර සම්බන්ධ සංවේදී පරීක්ෂණවලදී මෙම පෘථිවි චුම්බක ක්ෂේත්‍රය පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි. පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ බලපෑම පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි. හරි ඊගාව අපි මාතෘකාව දාලා තියෙනවා උදාසීන ලක්ෂ්‍ය. උදාසීන ලක්ෂ්‍ය යටතේ පළවෙනි එක ඔයාලත් එක්ක මේක අපි විද්‍යුත් ක්ෂේත්‍ර වලත් කතා කරපු එකක්. චුම්බක ක්ෂේත්‍ර වලට අරන් ගියාම හිතන්න I1 සහ I2 විදිහට
මේ පෙන්නලා තියෙන තලයට ලම්බකව මේ ඇදලා තියෙනවා තලයක් මේ තලයට ලම්බකව තලයෙන් ඉවතට ධාරාව අරන් යන සන්නායක දෙකක් තියෙනවා. තලයෙන් ඉවතට තමයි ඒගොල්ලෝ ධාරාව අරන් යන්නේ. එතකොට එකයි 1 මේකයි 2 අපරිමිත සන්නායක දෙයක් කියලා හිතන්නකෝ. ඒතර ඔබගෙන් අහනවා ඔය සන්නායක අවට උදාසීන ලක්ෂයක පිහිටුමක් හොයන්න කියලා. දැන් ඔබ දන්නවා මේ සන්නායකයේ වටේට චුම්බක ස්ත්‍රාව රේඛාවක් ඇඳගත්තොත් ඔන්න ඔය විදිහටනේ කැරකෙන්නේ. මෙයා වටේට චුම්බක ස්ත්‍රාව රේඛාවක් ඇඳගත්තොත් හරි මෙයා වටේට ඇඳගත්තොත් එයා කැරකෙන්නේ ඔන්න ඔය වගේ. එතකොට මෙන්න මේ වගේ වාට පේනවා මේක මේ කැරකෙන දිශාව අනුව මෙන්න මේ වගේ තැනකදී මේ චුම්බක ක්ෂේත්‍රයේ උඩටත් මෙන්න මේ වගේ තැනකදී මූ ඇති කරන චුම්බක ක්ෂේත්‍රයේ පහළටත් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර කොහේ හරි තැනක පුතාලට හම්බුනොත් හරි ලක්ෂයක් මේ උඩට ඇති වෙන ක්ෂේත්‍රය මම මේක B1 කියලා හිතන්නම්. මෙහා නිසා පහළට ඇති වෙන ක්ෂේත්‍රයේ B2 සමාන වෙන තැනක්. ඔතන උදාසීන ලක්ෂයක් හම්බ වෙන්න ඕන. හරි. තව චුට්ටක් මම මේක උන්නම් වීඩියෝට ඈඩ් කරලම් පෙන්නන්නම්. අපි අංක 1 කරන්නේ මේ වගේ සිද්ධිය තේරුම් ගන්න ඕන තලයක් තියෙනවා. ඔය තලයට ලම්බකව මේක ඔබට අලුත් දෙයක් නෙමෙයි. ඔබ මේ තලයට ලම්බකව ධාරාව අරන් යන සන්නායක ගැන ගැටු දැන් ගණනාවක් හදලා තියෙන්නේ. එතකොට මෙයාගේ වටේ අපි චුම්බක ක්ෂේත්‍රය අඳුර ගන්න මේ වගේ චුම්බක ස්ත්‍රාව රේඛාවක් සහ මෙයාගේ වටත් චුම්බක ස්ත්‍රාව රේඛාවක් ඇඳගත්තාම මැස්කෝගේ කස්කුරුප්පු නීතියට අනුව එයා හැම්ස්ටම් පෙන්නන්නේ මෙන්න මේ හරියේදී මේ චුම්බක ක්ෂේත්‍රය ওই දිශාවට යොමු වෙනවා. ඔන්න මේ රේඛාවේ මෙන්න මේ හරියේදී මේ පැත්තට. ඒතර මේ රේඛාව දිගේ ගියාම මෙයා මේ පැත්තටත් මෙයා ওই පැත්තටත් නැති කෙනා අපි දන්නවනේ ස්පර්ශකයක් ගහලා දිශාව බලන්න ඕන කියලා. එතකොට දැන් ඔයාලට පේනවා කොහේ හරි තැනක උදාසීන ලක්ෂයක් ඇති වෙනවා කියන්නේ එතන සම්ප්‍රයුක්ත චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාව ශුන්‍ය වෙන්න ඕන. ඒතර මේ දෙක ඇති කරන ක්ෂේත්‍ර තීව්‍රතාවන් ශුන්‍ය වෙන්න නම් මූ ඇති කරන එක මම B1 කියලා හිතුවොත් ඒක ඈතට යද්දී අඩු වෙනවා. ඒකයි මම මේ ඊතරේ කෙටි කරලා දාන්නේ. මූ ඇති කරන එක B2 වුණොත් ওই දෙක විශාලත්වයෙන් සමාන වුණොත් අනිවාර්යෙන් උතන උදාසීන ලක්ෂයක්. දැන් මේක ඔබට මේ පිට තැනක බලන්න බෑ. ඔන්න ඔය වගේ තැනක් ගත්තාම ඔයාගේ මේක තියෙන්නේ ඔන්න ඔය වගේ පැත්තකට මේ රේඛාවට ලම්බකව මෙයා ඇති කරන එක තියෙන්නේ හරි මේ රේඛාවට ලම්බකව ඔන්න ඔය වගේ පැත්තක. ඉතින් ඕක කවදාවත් උතන ශුන්‍ය වෙන්නේ නැහැ. හින්දා ඔය P1 කියන ලක්ෂ්‍යය උදාසීන ලක්ෂයක් වෙන්න බෑ. ඒ අපිට මේ අලුත් දේවල් නෙවෙයි. දැන් අනිවාර්යෙන් උදාසීන ලක්ෂ්‍යය සන්නායක දෙක යාකරන රේඛාව උඩට එන්න ඕන. දෙවෙනි එක ඔබට මෙන්න මේ වගේ තැනක බලන්නත් බෑ ඕක. හරි. ඒකට හේතුව මෙයාගේ වම් පැත්තෙන් ඇති කරන්නේ පහළට මූගේ වම් පැත්තෙන් ඇති කරන්නේ පහළට. ඒතර මේ දෙකම පහළට තියෙන්නේ. කවදාවත් බිඳුවක් වෙන්න බෑ. ඔය මේ වගේ පැත්තක වෙන්නත් බෑ. මොකද මූ ඇති කරන්නේ උඩට, මූ ඇති කරන්නේ උඩට. කවදාවත් ඒතර බිඳුවක් වෙන්න බෑ. එහෙනම් chance එක තියෙන්නේ ඔය P1, P2, P3 වගේ ලක්ෂ උදාසීන ලක්ෂ වෙන්න බෑ. එකම chance එක තියෙන්නේ මේ පෙන්වලා තියෙන P වගේ ලක්ෂයක් උදාසීන ලක්ෂයක් වෙන්නයි. ඒතර ඕක උදාසීන ලක්ෂයක් වෙන්න නම් B1 සමානයි B2 වෙන්න ඕන. ඒකෙන් පුතාලට අපි හිතමුකෝ මෙන්න මේ සන්නායක දෙක තියෙන දුර දීලා තියෙනවා කියලා. හරි. අපි හිතමු මේක සෙන්ටිමීටර් 80ක් හරි මොකක් හරි එකක් දීලා තියෙනවා. දුන්නොත් ඔයාගේ බොහෝ විට අහන්නේ මේ දුර. එහෙනම් x නම් ඔයාලට මේක 80 ඍණ x කියලා දාගෙන දැන් ඉතින් ගණනය කිරීමක් කරන්න පුළුවන්. ඒතර i1 i2 දෙයි. දුන්නාට පස්සේ ඔයාලට ගණනය කිරීමක් කරන්න පුළුවන්. ඒතකොට අපිට කියන්න පුළුවන් p උදාසීන ලක්ෂයක් වීම සඳහා ඔයාලට කියන්න පුළුවන්
B1 සමානයි B2 වෙන්න ඕන. එතකොට B1 කියන්නේ I1 ධාරාවක් ගෙනෙන අපරිමිත සන්නායකයට x දුරින් ශේෂ තීව්‍රතාව. එතකොට අපි ඒක දන්නවා ලියන්න k 2i බෙදීම දුර x නම් x. එතකොට මේක 2i1 බෙදීම x. අනිත් එක ලියනවා k 2i2 මොකද මූ ඇති කරන එක i2 ධාරාව ඇති කරන්නේ 80 ඍණ x දුරින්. එතකොට k ට 2ට k 2 කොහොම කැපිලා ගිහින් අන්තිමේදී මේක එනවා i1ට i2 සමානයි x ට 80 ඍණ x. ඒ කියන්නේ ධාරාවන් අතර අනුපාතයට දුර බෙදිලා තමයි අපිට පේන අන්තිමේදී i අනුපාතයට දුර බෙදිලා තමයි ඔයාට උදාසීන ලක්ෂයේ පිහිටුම හම්බෙන්නේ. හරි? එහෙනම් පළවෙනි එක ඔයගේ අපරිමිත ධාරාවන් ගෙන යන සන්නායකයක ඒ සන්නායක දෙකකට ලම්බක තලයක් මත උදාසීන ලක්ෂයක් හැමතිස්සෙම පිහිටන්නේ සන්නායක දෙක යාකන රේඛාව උඩ කියලා තේරුම් ගන්න. ඒ දෙන්න එකම දිශාවට ධාරාව අරන් යනවා නම් මේක පුතාට පෙන්වන්න පුළුවන්. සන්නායක දෙක අතර ප්‍රදේශයේ තමයි මේක තියෙන්නේ. ඕක ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාව අරන් යනවා ඔයාලට පෙන්වන්න පුළුවන් මේ රේඛාව උඩ වෙන තැනක. ඒ කියන්නේ මේ පැත්තේ හරි මේ පැත්තේ හරි තියෙනවා. ඒකත් අපිට පෙන්වන්න පුළුවන්. අපි මුලින්ම ওই කතාව පෙන්වලා ඉන්න ඕන. හරි. එතකොට අපි චූට්ටක් මේ විදිහට උදාසීන ලක්ෂ ගැන අවස්ථා තුනක් කතා කරගෙන යන්න තියෙනවා. පුතාලා මුලින්ම ওই උදාසීන ලක්ෂ වලට දීලා තියෙන පිටුව මෙයා ගණන් මේ සාකච්ඡා කරන්න ඔක්කොම ඔයාලට පුළුවන් තීරු තුනකට වෙන් කරගන්න. මේ පිටුව වෙන් කරගන්න තීරු තුනකට. හරි. ඒකේ ගන්න ආකාරය 1 කියලා. ආකාරය 1 පොඩි එක්සැම්පල් එකක් ලියාගෙන යමු පොදුවේ. ලියන්න මෙහෙම. එකිනෙකට සෙන්ටිමීටර් 80ක් පරතරයකින් තබා ඇති එකිනෙකට සෙන්ටිමීටර් 80ක පරතරයකින් තබා ඇති ඇම්පියර් 2ක හා ඇම්පියර් 3ක ධාරාවන් අරන් යන නැත්නම් රැගෙන යන ඇම්පියර් 2ක හා ඇම්පියර් 3ක ධාරාවන් රැගෙන යන සමාන්තර කම්බි දෙකක සමාන්තර කම්බි දෙකක සමාන්තර කම්බි දෙකකට කියලා ගන්න. සමාන්තර කම්බි දෙකකට ලම්බක තලයක් මත සමාන්තර කම්බි දෙකකට ලම්බක තලයක් මත උදාසීන ලක්ෂයකට උදාසීන ලක්ෂයකට 2 ඇම්පියර් ධාරාවක් ගෙන යන සන්නායකයේ සිට ඇති කෙටිම දුර 2 ඇම්පියර් ධාරාවක් ගෙන යන සන්නායකයට ඇති 2 ඇම්පියර් ධාරාවක් ගෙන සන්නායකයේ සිට ඇති කෙටිම දුර පහත අවස්ථා දෙක සලකා ගණනය කරන්න. හරි. ඒ අර්ථ ගන්න ඒ සන්නායක දෙක එකම දිශාවට ධාරාව රැගෙන යන විට
සන්නායක දෙක එකම දිශාවට ධාරාව රැගෙන යන විට හරි. දැන් මේ දරුවෝ මේකෙම B අවස්ථාව සන්නායක දෙක පෙතුරු දිශාවට ධාරාව රැගෙන යන්න වෙන්න කියලා ඔයාගේ අර මේ තීරු දෙකෙන් දෙවෙනි තීරුවට ගන්න පුළුවන්. එතකොට පුතාලා දැන් ඔය තියෙන ඉඩ ඉතුරු වෙච්ච ඉඩ දැන් අපි හිතමුකෝ මේ කොටු දෙක එකක් කියලා. ඒ ඉතුරු වෙච්ච ඉඩ ඇතුලේ මේ වගේ තව රූපයක් එයාට යටින් අඳින්න තියෙනවා. B මාර්පුකාව දාලා. දකුණු පැත්තේ මේ වගේ ගන්න කිරීමක් ලියන්නත් තියෙනවා. එහෙනම් ඔයා වම් පැත්තේ ඔය දැන් ඔය තර දෙක ඔහොම පෙන්න ගන්න ඕන. දකුණු පැත්තේ මේවට අදාළ ගන්න කිරීම කර ගන්න ඕන. එහෙනම් ඒකත් ගැන හිතාගෙන මේ රූපේ ඇඳලා පෙන්න ගන්න. එතන මෙතනදී ඔබ තහවුරු කරනවා P1 P2 P3 වගේ ලක්ෂ්‍ය උදාසීන ලක්ෂ්‍ය වෙන්න බෑ. දායිෂ්ක නීති වලට අනුව. එකම chance එක තියෙන්නේ P ලක්ෂ්‍ය වගේ ලක්ෂයක්. කියන්නේ මේ සන්නායක දෙක අතර තියෙන තැනක ලක්ෂයක් උදාසීන ලක්ෂයක් වෙන්නේ. ඒවත් එකයි තියෙන්න පුළුවන්. මේ දෙක සමාන වෙන තැන විතරයි එහෙම වෙන්නේ. හරි? ආයෙත් බලන්න ඔක අවබෝධයට අරගෙන රූපය ඇඳ ගන්න බලන්න මේ දක්වා මේ කතා කරපු ටික ඔයාලට පැහැදිලි නම් හෑන්ඩ් සිග්නල් දෙන්න. උදාසීන ලක්ෂයක් කියන්නේ පළවෙනි දේ සම්ප්‍රයුක්ත චුම්බකීය තීව්‍රතාව ශූන්‍ය වෙන තැන. මේක ඔයා කොහොමත් විද්‍යුත් ශේෂ්ත්‍ර වලදී ඔලුවට දාගෙන නිසා ඒක අපි විශේෂයෙන් කියන්න යන්නේ නැහැ. හරි? ඒතර ඒක පිළිහිටම හොයාගන්න හැටි ධාරා මේ චුම්බකීය ශේෂ්ත්‍ර දාලා මේ කතා කරන්න යන්නේ. පැහැදිලි නේද? හරි බලන්න හැමෝම හෑන්ඩ් සිග්නල් දෙන්න මේක තේරුණා කියලා. තේරලා නැත්තම් කියන්න ආයෙ පාරක් මුලින් ඉඳන් කතා කරන්න පුළුවන් අපිට. එතකොට ඔයා කරන්නේ එක එක ආයත කරන චුම්බක ශේෂ්ත්‍රයෙන් අරගෙන සම්ප්‍රයුක්තයේ බිඳුවක් වෙන තැනක් හොයාගෙන යන්නේ. පුළුවන් නේද? හරි එහෙනම් අඳින්න බලන්න රූපේ. රූපේ අඳින්න බලන්න. ඔය ටික ඇඳලා ඉවර නම් මට හෑන්ඩ් සිග්නල් දෙන්න. පුතාලා ටික දැන් ඉවර නම් මට හෑන්ඩ් සිග්නල් දෙන්න ඕන.
හරි. එහෙනම් මේ රූපෙට අදාළව දකුණු පැත්තෙන් ලියාගෙන යන්න මුලින්ම පුතාලා. ඊළඟට දාර්ශනික නීති වලට අනුව संप्रयुक्त चुंबक शेष तीव्रताව शून्य වන संप्रयुक्त चुंबक शेष तीव्रताව शून्य වන ලක්ෂයක් හෙවත් उदासीन लक्ष्यक P1, P2 හා P3 වැනි ලක්ෂවලදී නොලැබේ. හරි. දැන් ඔබට ඉඩ තියෙන විදියට මන්න මෙන්න මෙතනට ආවත් ඇති. ඔයාලට ඕන නම් මේක තව මේ වගේ රූපයක් ඇඳලා තව වැඩකුත් කරන්න තියෙනවනේ. ඒකත් ඔළුවේ තියාගෙන ඉඩ තියෙනවා නම් විතරක් x බෙදීම 80 ඍණ x. ඒතකොට i එකට 2 දාලා i දෙකට 3 දාලා ඔයාලට ඕන නම් උත්තරයක් හරස් කුන්තෙන් හදලා පෙන්නන්න පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔබට ලියන්න පුළුවන් p උදාසීන ලක්ෂයක් වීම සඳහා b1 සමාන b2 විය යුතුයි. ඔතෙන් ඕන නම් b1 ට b2 ආදේශ කරලා නැත්වත් කමන්නේ. හරි. එතකොට ඔය දක්වා පෙන්න ගන්න. ගණනය කිරීම පෙන්වන්න අවශ්‍ය නැහැ කියලා කියන්නේ ක්‍රමවේදය පෙන්න ගන්න. හරි. ක්‍රමවේදය පෙන්න ගන්න. මෙහෙමයි වෙන්නේ කියලා. ඒක පෙන්නලා ඉවර නම් දාගන්න